සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. ධර්ම ශ්‍රවණානිසංසයත් උතුම් ධර්ම දානානිසංසයත් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කට කෝවජාලං ඒතම්පි චෙත්වාන වජන්ති ධීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. මේ ගාථා රත්නය රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න දවසක බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍රමහේෂිකාව වෙච්ච කේමා බිසව මූලික කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. විශේෂයෙන්ම කේමාවට දේශනා කරපු ගාථා රත්නයක්. බිම්බිසාර මහරජුරුව කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේට ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳලම ඊටාම සමීප වුණ, බොහෝම ලෙන්ගත වුණ රජ කෙනෙක්. ඒ බුද්ධත්වයට කලින්නේ ආරාධනාවක් කළේ ස්වාමීනි ලෞතුරා බුද්ධත්වයේ ලැබුවට පස්සේ එහෙනම් ඉස්සරලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා. මහ බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාවේ ශක්තිය කොයිතරම්ද? සාමාන්‍යයෙන් රජෙක් යුද්ධ කරලවත් තමන්ගේ රාජ්‍ය දෙන්නේ නැහනේ. ඉතින් යුද්ධ කරලා පරාජය කරලා මරලා තමයි සමහරට රාජ්‍යයක් ගන්න වෙන්නේ. නමුත් බිම්බිසාර රජුගේ රාජ්‍ය කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ විශාල රාජ්‍යයක්ද? කිසිම යුද්ධයක්වත් මටත් රාජ්‍ය දෙන්න කියලා වචන මාත්‍රයකින් ඉල්ලීමක්, බියගැන්වීමක් මොකවත්ම නැතුව මහ බෝසතාණන් වහන්සේ දැක්කහම රාජ්‍යයෙන් පරිත්‍යාග කරනවා. නමුත් ඉතින් බෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මෙවන් රාජ්‍යයක් නෙමේ සක්විති රාජ්‍යයක් අතහැරලා එන්නේ. ඒ වෙලාවේ තමයි ආරාධනා කළේ කුමරුනි, එහෙමනම් ඒ හොයන බුදු බව ලැබුණට පස්සේ ඉස්සරලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා. ඒ ආරාධනාවත් මහ බෝසතාණන් වහන්සේ ඉවසුවා. ඉතින් ඒකයි මම සඳහන් කළේ බුදු වෙන්නත් කලින්ම මේ සම්බන්ධය තිබුණා කියලා. ලෞතුරා බුද්ධත්වයේ ලැබලා රජුරුවන්ගේ ආරාධනාවට භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වැඩියහම බිම්බිසාර මහරජුරුව තමන්ගේ සුන්දරම උයන වේළුවනේ, වේලු කියන්නේ පින්නතුනේ උණවලටනේ. මේ උයන පුරාම තියෙන උණගස්. බොහෝම නිහඬ පරිසරයක්.
භාවනා යෝගීන්ටම ගැළපෙන පරිසරයක්. ඉතින් රජ්ජුරුවෝ තීරණය කළා මේක ගැළපෙන්නෙම භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට. ඒ උතුම් වූ වේළුවන උයන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. පින්නතින බිම්බිසාර රජ්ජුරුවෝ ඒ උයනේ ආරාමිකුත් හැදුවා. ඉතින් වේළුවන උයනේ හදාපු ආරාමේ වේළුවනාරාමය කියලා හැඳින්වුවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ උයනේ බුද්ධ ජීවිතයේ සෑහෙන කාලයක් වැඩ ඉඳලා තියෙනවා. බිම්බිසාර මහරජුරුව සෝවාන් වෙච්ච කෙනෙක්. ආර්යයන් වහන්සේ නමක්. රජුරවන්ට නිතර වමනාවක් තිබුණා. තමන් ලබාගත්තේ උතුම් ආර්ය තත්ත්වයේ තමන්ගේ සමීපතමයන්ටත් ලබා දෙන්න. ඒ සතර අපායන් මුදවන්න. ඉතින් විශේෂයෙන් තමන්ගේ බිරිඳ අග්‍ර මහේෂිකාව කේමා. කේමාවටත් ඒ තැනට පාර කියන්න රජුරු බොහෝම මහන්සි වෙනවා. බොහෝම සත්පුරුෂ ස්වාමි පුරුෂයෙක්. මෙහෙම ස්වාමි පුරුෂවරු අද හුඟක් හිගයි. සමහර ස්වාමි පුරුෂවරු තමන් විතරක් පින් කරන්න යනවා. තමන් විතරක් දන් දෙන්න යනවා. තමන් විතරක් භාවනා කරන්න යනවා. තමන් විතරක් බොහෝ පින්කම් වලට සහභාගී වෙනවා. නමුත් මේ පින්කම් වලට සහභාගී වෙන්න තමන්ට අවස්ථාව හදලා දෙන යටාවතින් බොහෝසේ ඒ සඳහා සහයෝගය ලැබලා දෙන තමන්ගේ බිරිඳ සමහරලාට කවදාවත් එක්ක යන්නේ. ඔවුනුත් පින් කළ ගත යුතුයි. ඔවුනුත් සතර පායෙන් එතර විය යුතුයි. ඔවුන්ගේ සසරත් සුවපත් විය යුතුයි කියන බලාපොරොත්තුවක් නැතුව ආත්මාර්ථකාමීව තමන් වෙනුවෙන්ම හිතන ස්වාමි පුරුෂයන් ජීවත් වෙන සමාජයක බිම්බිසාර මහරජුරු හරි ආදර්ශමත් ස්වාමි පුරුෂයෙක්. තමන් උතුම් තැනට කලින්ම ගිහිල්ලා තමන්ගේ බිසව කොහොම හරි එතෙන්ට ගෙනියන්න හදන්නේ. නමුත් ඉතින් කේමා බිසව කියලා කියන්නේ සංසාරේ පින් නැති කෙනෙක් නෙමෙයි පින්නතුනි. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබලා තියෙන්නේ. පාරමිතා පුරලා තියෙන්නේ ලෞතුරා බුද්ධ ශාසනයක 80 මහා ශ්‍රාවිකාවන් අතර. ඒ අතරට එන්න ඕනේ කියලා. ඉතින් එතන ඉඳලා පින් කරගෙන එන ගමන. ඉතින් මේක සංසාරේ හැටි මේක අන්තිම ජීවිතේ. බිම්බිසාර මහරජුරවන්ට වඩා ඉහළට යනවා. රජුරුව සංසාරේ කෙරවල කරන්නේ. නමුත් කේමා බිසව සසර ඉවරම කරනවා මේ ජීවිතෙන්. ඉතින් මේ ජීවිතේ බොහෝම ලස්සනයි. සංසාරේ කරගත්ත කුසල ධර්මයන් එක්ක ඊටාම ප්‍රියමනාප රූපයක්. මනුස්ස වර්ගයාගේ රූපය ඉක්මවන්න තරම් මිනිසුන් අතර ඊටා උසස්ම රූපයක් තියෙන්නේ. දෙවියන්ට සමාන නැහැ. ඉතින් ලස්සන රූපයක් තියෙන නිසා තමන්ගේ රූපයට තමන්ම බැඳිලා ඉන්නේ. හැබැයි ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මගමානෝක කතාවෙත් ඔබට මතක ඇති. සුජාත මගමානෝක තුමාගේ බාලම බිරිඳ තමන්ගේම රූපයට තමන්ම ඇලුන නිසා අන්තිමට කෙකින්නක් වෙලා ඉපදෙන්න සිද්ධ වුණා. ඉතින් කේමාවටත් තියෙන්නේ මේ රූපයට තදින් ඇලිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා කේමා අහලා තියෙනවා. ඒ නිසා නිග්‍රහ කරයි කියලා කේමා කැමති නෑ බුදුරජාණන් වහන්සේ දකින්න යන්න. ඉතින් බිම්බිසාර මහරජුරු බොහෝම උත්සාහ කරනවා මේ රූප මදේ නැති කරලා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වෙ තියෙන මේ වැරදි අවබෝධය නැති කරලා කේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යවන්න. බණ අහන තැනැත්තියක් බවට පත් කරවන්න.
ඉතින් ඒකට රජුරු හොඳ උපායක් පාවිච්චි කළා. වේලුවන උයන පිළිබඳව හොඳ වර්ණනාවල් ලියන්න පුළුවන් අය කැඳවලා උයනේ අසිරිය වර්ණනා කෙරෙව්වා. ගීතවලට ලියවලා ඒ අසිරිය වර්ණනා කරන ගීත රටේ හැම තැනම ප්‍රචාරය වෙන්න සැලැස්සුවා. හැම පැත්තෙම කේමාවට ඇහෙනවා මේ උයන් වැනුමක්. ඉතින් අහල පහල වැනුම් රජමාලිගාවටත් හොඳට ඇහෙනවා. කේම සේවිකාවන්ට කතා කරලා අහනවා ඔය කාගේ මොන උයන ගැනද ඔච්චර වර්ණනා කරන්න කියලා. ඒ අය කියනවා දේවිය ඔය වර්ණනා කරන්නේ ඔබතුමියගේ උයන ගැනනේ. වේලුවනේ ගැන. ඉතින් ඇයට වේලුවනේ පුරුදු නැති තැනක් නෙමෙයිනේ. නමුත් ඇය දැන් සෑහෙන කාලෙකින් වේලුවනේට ගිහිල්ලා නැහැ. ඉතින් දැන් වේලුවනේ බොහොම ලස්සන ඇති. අර ගීතවලින් කියවෙන දේවල් වලට අනුව ඇගේ හිත නිතරම කියනවා වේලුවනේ බලන්න යන්න කියලා. සේවිකාවන්ට කතා කරගෙන ඇය වේලුවනේ බලන්න යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවා කේමා පිරිසත් එක්ක අද එන බව. අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාව කේමා බිසව තමන්ගේ පිරිසත් එක්ක ප්‍රධාන වාහල්කඩෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොටම දකින්නවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේත් කේමාවට ලොකු උපකාරයක් කරන්න හිතලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා මවාගත්ත 16 අවුරුදු වයසේ බොහෝම සුන්දර තරුණ රූපයක් භාග්‍යතුන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේට පවන් සලනවා. මේ තරුණිය භාග්‍යතුන් වහන්සේට විතරයි පේන්නේ. භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ මෙහෙම කෙනෙක් භාග්‍යතුන් වහන්සේට පවන් සලනවා කියලා. ඇත්තට මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ රූපාවචර ධානයෙන් මවාපු රූපයක්. නමුත් පියවි කාන්තාවක් වගේ නෙමෙයිනේ. වර්ණනා කරන්න බැරි තරම් ලස්සන රූපයක්. ඉතින් මේ තරුණියගේ රුව දැක්ක ගමන් කේම නතර වුණා. කේමට අදහ ගන්න බැරුව ගියා. කේම කල්පනා කරනවා මැගේ ලස්සන. ඒ ලස්සන දැක්කහම ඒ ලස්සනත් එක්ක හිතහම ඇගේ රූපයෙන් සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් මගේ රුව ලස්සන නෑනේ කියලා. ඒක නිසා තදින් ඇලුනා ඒ රූපෙට. භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා දැන් කෙමෙන් මේ රූපය වෙනස් වෙන්න ඕනේ. 16 වයසේ තරුණිය 18 වයසට, 18 වයසෙන් 20 වයසට, 20 වයසෙන් 22 වෙනි වයසට, ඊට පස්සේ එක දරුවෙක් බිහි කරපු අම්මා කෙනෙකුගේ පෙනුම, දරුවෝ දෙන්නෙක් බිහි කරපු අම්මා කෙනෙකුගේ පෙනුම, දරුවෝ 3 දෙනෙක් බිහි කරපු අම්මා කෙනෙකුගේ පෙනුම, දැන් අවුරුදු 35ක 40ක කාන්තාවකගේ පෙනුම, 60ක 70ක කාන්තාවකගේ පෙනුම, මෙහෙම තව ටිකක් යනකොට ඇය බොහෝම කුදු වෙලා, ඇඟ රැලි වැටිලා, මුහුණ වල ගැහිලා, ඇස් දෙක ගිලිලා, දත් ටික හැලිලා, කොණ්ඩේ සුදු වෙලා, ඊටාම ජරා ජීර්ණ තත්වයට පත් වෙච්චම හැල්ලක්. කේම තාමත් බලාගෙන ඉන්නවා මේ විපර්යාසය දිහා. තව ටිකකින් මේ මහල්ල මැරිලා බිම වැටෙනවා. කේම තාමත් බලාගෙන. දැන් මැරිලා දවසක් ගිහිල්ලා. දැන් පෙනුම මැරිලා දවස් 2ක් ගිහිල්ලා. දැන් පෙනුම මැරිලා දවස් 3ක් ගිහිල්ලා. මෙහෙම ඇට කෝටු ටික වෙන් වෙලා ඉවර වෙනකම්ම දවස් 8ක් 9ක් 10ක් විතර යනකම්ම ඒ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ ධානයෙන් ඇයට පෙන්වුම් කරනවා. භාග්‍යතුන් වහන්සේ අවවාද කරන්න කලින්ම භාග්‍යතුන් වහන්සේ යොදාපු උපායෙන් ඇයට ජීවිතයේ හැබෑ තතු අවබෝධ වෙන්න පටන් ගත්තා. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නයෙන් ඇයට අනුශාසනා කළා.
යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කට කෝව ජාලං ඒතම්පි චෙත්වාන වජන්ති දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. පින්නතුනි අපි ගාථාවේ තේරුමත් ටිකක් සාකච්ඡා කරමු. යේ රාග රත්තානු පතන්ති සෝතං රාගයෙන් රත් වූ යම් කෙනෙක් කොයි වගේද කියලා සඳහන් කරනවා. තමන් විසින් කරපු දැලට අනුව වෙසෙන මකුළුවා වගේ කියලා. රාගය නිසා, තෘෂ්ණාව නිසා ඒකෙන් මිදෙන්න බැරුව යනවා. යේ රාග රත්තානු පතන්ති සෝතං. අපේ පින්නතුන් මකුළුවෝ දැකලා තියෙනවා. මකුළුවෝ දැල් වියලා තියෙනවත් දැකලා තියෙනවා. මකුළුවාගේ ස්වභාවය තමයි මේ දැල වියලා ඒ නාභියට වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැලේ මැදට වෙලා ඉන්නවා. මකුළුවා දැලේ මැදට වෙලා ඉන්නවා. එහෙම් මෙහෙන් පියාඹලා එන පළඟැටියෝ වගේ පුංචි සත්තු මේ දැලේ පැටලෙනවා. පැටලුන ගමන් මකුළුවා වහා මෙතෙන්ට දුවලා ගිහිල්ලා අර සතා නැවත වෙලනවා. පැටලිලා ඉන්න සතා නැවත වෙලනවා. වෙලලා හොඳටම අඩපණ කරලා තමන්ගේ ග්‍රහණයට අරගන්නවා. අරගෙන ඒ සතාගේ සාරය උරා ගන්නවා. ඒ සියල්ල ඉවර වෙලා මකුළුවා ආපහු යනවා හිටපු තැනට. තව ටික වෙලාවක් ඉන්නකොට තවත් සතෙක් එනවා. ඊළඟට එතෙන්ටත් ගිහිල්ලා ඒ සතත් වෙලලා ඒ සතාගේ රසය උරා ගන්නවා. මෙහෙම තමන්ගේ දැලේ පැටලෙන සතාගාවට ගිහිල්ලා ඒ සත්තු වෙලලා ඒ සත්තුන්ගේ සාරයේ බිබී ජීවත් වෙන එක තමයි මකුළුවාගේ ස්වභාවය. පින්නතුනි මේ පංචකාම තෘෂ්ණාවෙන් බරිත වෙච්ච මිනිස්සු ඒ අයත් මේ වගේම තමයි කියන කාරණාවයි මේ කියලා තියෙන්නේ. කාමයේ නිසා මිනිස්සු සසර බොහෝම අසරණ වෙලා අතරමං වෙනවා. අංගිකයි සඳහන් කළේ රාගයෙන් රත් වුණ, ද්වේෂයෙන් මත් වුණ, මෝහයෙන් මුලා වුණ සත්වයා රෑ දවල් දෙකේම ගලා බහින තෘෂ්ණා ප්‍රවාහය ඉක්මවලන්න සමත් වෙන්නේ නැහැ කියලා. රෑ දවල් දෙකේම තෘෂ්ණාවෙන් වෙලිලා ඉන්නේ. විපතට වැටෙනකම්ම එහෙම තමයි. සාමාන්‍ය ජීවත් වෙන අය උදේට අවදි වෙනවා. රැකියාවට යන අය රැකියාවට යනවා. කුඹුරට යන අය කුඹුරට යනවා. වෙනත් කටයුතු වලට යන අය වෙනත් කටයුතු වලට යනවා. ඒ කටයුතු ඉවර කරලා ආයි හවසට ගෙදර එනවා. හවසට ගෙදර ඇවිල්ලා ඇඟපොත සෝදගෙන වර්තමානයේ වගේ නම් රූපවාහිනිය ගාව වාඩි වෙලා ගෙනල්ලා දෙන කෑම එකත් ඒක දිහාම බලාගෙන අනුභව කරලා දවල් තිස්සේ ඇතිවෙච්ච කායික වෙහෙස නිසා සමහරලාට ඒ පුටුව උඩම ඒ යහන උඩම එහෙම්ම වැටිලා නිින්ද යනවා. ආයෙත් පහවදා පාන්දර නැගිටිනවා. ඇඟපත මූණකට සෝද ගන්නවා. නැවත සුපුරුදු පරිදි හේනට කුඹුරට රැකියාවට පිටත් වෙනවා. ආයෙත් හවස එනවා. පෙර පරිදිමයි ජීවිතේ. ආයෙත් එහෙමම කටයුතු කරනවා. එදා රැටත් එහෙමම නිින්ද යනවා. පහවදා නැගිටලා ආයෙත් සුපුරුදු කාරණා ටික ආරම්භ කරනවා. දැන් බලන්න මකුළුවාගේ වැඩේ නෙමේද වෙන්නේ කියලා. මකුළුවා දැලේ මැද්දට වෙලා ඉන්නවා. සතෙක් පැටලුණාම එතෙන්ට ගිහිල්ලා වෙලාගෙන ඒ සතාගේ සාරය බොනවා. නැවත එතෙන්ට එනවා. මේ මිනිහයත් උදේ එළි වුණාට පස්සේ පිටත් වෙලා යනවා. නැවත හැන්දෑවේ එනවා. ඇවිල්ලා තමන්ගේ කටයුතු ටික කරගෙන ආයෙ නිදා ගන්නවා. පවෝදා උදෙත් පිටත් වෙනවා. එයින් ඔබට ගියපු මොකවත් දෙයක් මේ ජීවිතවල තියෙනවද? පින්කමක් කරන්න ගිහිල්ලා බණක් දහමක් හරියට අහලා දානයක් මානයක් ආදී පින්කම් කරලා ඒ ආදී ඒ ඔබට ගිහිල්ලා කරපු ලොකු විශේෂ දෙයක් නැහැ. වඩපු කමටහනක් නැහැ.
අර එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න තමන්ටම චෝදනා කරගන්න ඕනේ කියලා. අත්තනා චෝදයත්තානං තමන්ට චෝදනා කරගන්න ඕනේ. ඒ කොහොමද තමන්ට චෝදනා කරන්නේ? මේ සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාට. චෝදනා කරගන්න කියලා කියනවා මහණ උඹේ අද දවස ගෙවුනේ කොහොමද? අද දවසේ වතක් පිළිවෙතක් කෙරුණද? බණක් දහමක් ඉගෙන ගත්තද? කර්මස්ථානයක් ප්‍රගුණ කරගත්තද? මොනවද කොහොමද දවස ගෙව්වේ? තමන්ව විමසන්න කියලා කියනවා. තමන් විමසන්න කියලා කියන්නේ තමන්ගෙන් අහන්න කියනවා. මොනවද අද දවසේ කරපු කායික කර්ම? සුගතියටද හේතු වෙන්නේ දුගතියටද? මොනවද අද කරපු වාචසික කර්ම? මොනවද අද කරපු මානසික කර්ම? තමන්ගෙන් අහලා හැබෑවටම මොනවද අද කිරිච්ච දේවල්? මට ප්‍රයෝජනයක් වුණාද? අනුන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙලා. තමන්ට ප්‍රයෝජනයක්. පින්නතේ සමහරලාට ඒ ජීවිතෙන් තමන්ට ලොකුවට ප්‍රයෝජනයක් වෙලාම නැහැ. ඒක ගිහි ජීවිතවලත් එහෙමයි. පැවිදි අපේ ජීවිතවලත් බොහෝ වෙලාවට ඒක එහෙමයි. මේ වාගේ කටයුතු නමුත් ධර්ම දේශනා කරනවා. ඒ ආදී කටයුතු ටික කරලා අනුන්ට ලොකු ලාභයක් සලසගන්න තමන්ටත් ලාභයක් නැත්තේ නෑ. ධර්ම දේශනාව භාවනාවක්. ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ විමුක්තියේ එක දොරක්. ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. ධර්ම දානයේ තරම් උතුම් දානයක් නැහැ කියලා අපිම දේශනා කරනවා. නමුත් මේ රවුම විතරක්ම යන්න ගියාට මේ සංසාරයෙන් එතර වෙන්න ඒක ප්‍රමාණවත් මදි. ඒ නිසා තමන්ට සාධාරණයක් කරගන්න අද මොනවද කරගත්තේ? කායික වාචසික මානසික ක්‍රියාවන්ගෙන් මොනවද කරගත්තේ? වත්පිළිවෙත් මොනවද සම්පූර්ණ කරගත්තේ? විශේෂයෙන් විමසන්න කියනවා. චෝදනා කරන්න කියනවා. වත පිළිවෙත කියන එක භාග්‍යතුන් වහන්සේ ඊටාම අගය කරලා දේශනා කරපු දෙයක් නේ. වත් පිළිවෙත් පැනෙව්වේ ඒකමයි. වත්තං න පරිපූර්ෙන්ති න සීලං පරිපූර්ති. වත සම්පූර්ණ කරන්නේ නැති තැන සිල් සම්පූර්ණ නෑ කොහොමත්. වත සම්පූර්ණ නොකර කෙනෙක් වීරිය වඩනවා නම් සංසාරයෙන් එතර යන්න උදේ ඉඳලා රැ වෙනකන් ඒ අරමුණ සඵල වෙන්නේ නෑ කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. වත අතහැරලා ඒ ගමන යන්න බැරි බව කියන්නේ. ඉතින් ඒ වගේ මේ පංචකාමයෙන් පිරිච්ච ජීවිතවල රාගයෙන් රත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මුලා වෙලා අනවබෝධයේ තියෙන නිසා සාමාන්‍ය ජීවන රටාව තුල දුවනවා මිසක් එයින් එහාට කෙරෙන දෙයක් නෑ. මේ කරගෙන යන ප්‍රමාණය සසරින් එතරට නෙමෙයිනේ. මෙතරම රැඳෙන්නනේ. මෙතන අහන්නේ එතරට යන්න මොනවද කළේ? සසරින් මිදෙන්න මොනවද කළේ? ඒකයි යේ රාග රත්තානුපතන්ති සෝතං සයංකටං මක්කටකෝ ජාලං. ඒතම්පි චෙත්වාන වජන්ති දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. නමුත් ඥානවන්තයා මේ කාරණාව මනවින් තේරුම් අරගන්නවා. කලයුත්ත නොකලයුත්ත හොඳාකාරවම දන්නවා. තෘෂ්ණාවේ සැඩපහර කපාගෙන ඉස්සරහට යන්න ඔහු වීරිය වඩනවා. තෘෂ්ණාව නැමැති සාගරයේ තරණය කරන්න ඔහු වීරිය වඩනවා. පින්නතුනි අපි මේ පංචස්කන්ධය සැපවත් කරන්න ඕන නිසා, ඒකට සැපයක් ලබා දෙන්න ඕන නිසා කරන හැම කටයුත්තක්ම අපට දුකක්නේ. මේ කය සතපවන්න කරන හැම දෙයක්ම මහ දුකක්. නමුත් ලෝකේ සදාතනික සත්‍යයේ දුක. ඉතින් ඕක තේරුම් ගන්න අමාරුද? චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ දුක්ඛ සත්‍ය ඇති වෙන්නේ මොකක් නිසාද? සමුදය නිසා. සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව. එතකොට තණ්හාව නිසා දුක ඇති වෙනවා. එතකොට මේ
මේ කය පෝෂණය කරන්න මේ තියෙන ලොකු තණ්හාවක්. මේ කයට සැපයක් ලබලා දෙන්න විඳින දුක්ඛන්දරාව. උදේ ඉඳලා රෑ වෙනකන් අවුවට වේලෙන්නේ මේ කය පිනවන්න ඕන නිසා. අවුවේ වේලෙනවා වගේම වැස්සේ තෙමෙන්නෙත් ඒකට. රෑ පහන් වෙනකන් නිදි මරන්නෙත් ඒකට. අනුන්ගෙන් බැනුම් අහගෙන වැඩ කරන්නෙත් ඒකට. අතපය කඩාගෙන, ඇඟිලි තලාගෙන, කළුගල් කඩමින්, පොල්ගස් බඩගාමින්, පාරවල් වල වේලි වේලි වැඩ කරමින් මේ හැම දෙයකම අන්තිම ඵලය මොකද්ද? මේ කයට සැපයක් ලබලා දෙන්න. හොඳ මෙට්ටයක් අරගන්නත් ඕනේ. හොඳ කොට්ට ටිකක් හොයාගන්නත් ඕනේ. ඉඳගන්න හොඳ සෝපාවක් දෙකක් ගෙදර ගෙනියන්නත් ඕනේ. මේ වාගේ හිත මිනිස්සු කොච්චර මහන්සි වෙනවද මේ මුදලින් මේ වැඩේ කරන්නේ? මේ මුදලින් සෝපාවක් ගේනවා. භාගයක් ණයට ගේනවා. එහෙම මිනිස්සු වැඩ කරන අවස්ථා ඕන තරම් මේ සමාජයේ තියෙනවනේ. එතකොට මේ මිනිස්සු මේ දුක් විඳින්නේ මේ උපාදානස්කන්ධය සැපවත් කරන්න. සැප තැනක සතපවන්න. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. නමුත් ඥානවන්තයා මේ කයට සැප දිදීම ඉන්නේ නැතුව ඒක නොකරනවා කියන එකවත් කරන්න එපා කියන කාරණාවත් නෙමෙයි මේ සඳහන් කරන්නේ. සසර ස්වභාවයේ මනාව තේරුම් අරගෙන මේ සංසාරයෙන් එතර යන්න තමන් වෙනුවෙන් කරගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයත් කරගන්න කියලා කියන්නේ. යුතුයකම් තියෙනවා කරන්න, යුතුයකම් සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි යුතුයකම විතරක් සම්පූර්ණ කරලා මදි. ඒ යුතුයකම් අනුන් වෙනුවෙන් කරන දේවල්. තමන් වෙනුවෙන් කරගත යුතු යුතුයකම් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. මොනවද තමන්ට කරන යුතුයකම? මග වියදම් ටිකක් ලෑස්ති කරගන්න ඕනේ. මෙහෙ දාලා යන්න වෙනවනේ. හොඳට මිටේ මුදල් තියෙනවා නම් කොයි ගමන යන්නවත් බය නැහැ. තමන්ගේ වාහනෙන් ගියත් බය නැහැ. පොදු ප්‍රවාහන සේවයක ගියත් බය නැහැ. අති සල්ලි තියෙනවා නම් තමන්ගේ වාහනේ යනකොට මගදී කැඩෙන්න පුළුවන්. නමුත් බය නැහැ. අතේ මුදල් තියෙනවා. බස් එකකින් දුම්රියෙන් යනකොට සමහර වෙලාවට මොකක් හරි අතරමඟ තිබිච්ච හේතුවක් නිසා තමන්ට යා යුතු තැනටම ඒ වාහනේ ගමන් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. මහ රෑ වෙන්නත් පුළුවන්. නමුත් බය නැහැ. අතේ මුදල් තියෙනවා. කුලී රථයක් හරි අරගෙන කැමති තැනට යන්න පුළුවන්. හැබැයි අතේ මුදල් තියෙන නිසා. අතේ මුදල් නැතුව මේ මගට බැස්සොත් මොනතරම් දුක් විඳින්න සිද්ධ වෙනවද? අනුන් ළඟ කොයිතරම් පාච්චල් වෙන්න සිද්ධ වෙනවද? ආන් එහෙනම් පින්නතුනි මේ ගමනේ නම් අනුන්ගෙන් කීය හරි ඉල්ලන්න පුළුවන්. බැරි නම් ලැජ්ජ බය පැත්තක තියලා යාචකයෙකුගේ තැනට වැටෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතය අතහැරලා යන මේ සංසාර ගමන තුල කාගෙන්ද මග වියදම් මගින් ඉල්ලන්නේ? කවුද මග වියදම් දෙන්න මග සූදානම් වෙලා ඉන්නේ? එහෙම කවුරුවත් නැහැ. පුළුවන් තරම් මෙහෙන් අරගත්ත වියදම් ටික තමයි ඒ ගමනේ ගෙනියන්න වෙන්නේ. ඒ ගිහිල්ලා කොච්චර දේවල් ගන්න තියෙනවද? ඒ සුගතියක ඉපදුනහම ඉපදෙනවා කියමු. මනුස්ස ජීවිතයක් ලබන්න කොයිතරම් කරපු පින් වියදම් කරන්න වෙනවද? සිල් රැකලා රැස් කරගත්ත කුසල් විශාල වශයෙන් වියදම් කරන්න වෙනවා මනුස්ස ජීවිතයක් ලබන්න. ඉතින් එතකොට එහෙම වියදම් කරන්න තරම් කුසල් ප්‍රමාණයක් තිබ්බේ නැත්තම් මනුස්ස ජීවිතේ විතරක් හම්බුණාට මදිනේ. අංගපසංග හම්බ වෙන්නත් ඕනේ. වාහනයක් වේවා වෙන යමක් හරි ගන්න ගියපු කෙනෙකුට ඒකට අතිරේක රෝදයක් තියෙනවා. අතිරේක රෝදේ හම්බෙන්නත් ඕනේ. මගදී කැඩුනොත් ගලව ගන්න යතුරු ටිකක් තියෙනවා. ඒ ටික හම්බ වෙන්නත් ඕනේ. මේ වාගේ වාහනයට අමතරව අතිරේකව දෙන ටිකක් තියෙනවනේ. එතකොට ආන් ඒ වාගේ අපිට මනුස්ස ජීවිතේ හම්බ වෙනවා. මනුස්ස ජීවිතේ හම්බ වුණාට අපිට අතිරේකව තව මේකට අවශ්‍ය දේවල් තියෙනවා. සැපවත් තැනක ජීවත් වෙන්න. ඉපදුන තැන භවභෝග සම්පත් ලබන්න. අනුන්ට අතපාන්න නැති ජීවිතයක් තියෙන්න. අම්මා තාත්තගෙන් වෙන් වෙන්නේ නැති වෙන්න.
මේ වාගේ කරුණු ගොඩක් සම්පාදනය වෙලා මේ ජීවිතේ සම්පූර්ණ කරගන්න සම්මා දිට්ඨික බව ලබන්න. සම්මා දිට්ඨික තැනක උපදින්න. ඉතින් මහා කුසල් සමුදායක් අරගෙනනේ මේ ගමන එන්න ඕනේ. දැන් තියෙනවද යන්න? එහෙම හම්බ කරගත්ත මග වියදමක්. නමුත් ඒක හෙට හම්බ කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්ද කාටවත්? කවුද දන්නේ අද රැට නිදාගත්තාම හෙට උදේට නැගිටීද කියලා? ජීවත් වෙනවා කියලා කියන්නේ හැබැවින්ම මරණයට සූදානම් වෙනවා කියන එකයි. ආන් ඒක නිසා ඕනෙම වෙලාවක යන්න වුණොත් දෙපාරක් නොහිත පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ප්‍රඥාවන්තයා එහෙමයි. පංචකාම තෘෂ්ණාවටම ඇලිලා ඒමත්ෙම නැහිලා ජීවත් වෙන්නේ නැහැ ප්‍රඥාවන්තයා. තමන්ගේ ටික කරගෙනම තමයි අනික් යුතුයකම් ටිකත් කරන්නේ. කේමාවට මේ කරුණු භාග්‍යතුන් වහන්සේ හැම එකක්ම මනවින් පැහැදිලි කළා. කොහොමද කටයුතු කරන්න ඕනේ? පින්නතුනි, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මීට වඩා බොහොම ගැඹුරුයි. මේ කරුණු ටිකක් දේශනා කරලා කේම බැඳිලා හිටපු මේ කයේ යථා ස්වභාවයත් භාග්‍යතුන් වහන්සේ කේමට නැවත පැහැදිලි කළා. කේමයිනි මේ කය හරියට නිකන් පණු කැදැල්ලක් වගේ. අපද්‍රව්‍ය වලින් පිරීලා. දෙතිස් කුණප කොට්ටාසයකින් සමෘද්ධයි. අභ්‍යන්තරය සෙම, ලේ, සැරව මේ දේවල් වලින් පිරීලා. ඊටාම දුර්ගන්ධයි. හමකින් වහලා තියෙන නිසා හැමෝටම ප්‍රියමනාපයි. හම නොතිබ්බනම් බලන්නේවත් නැති තරම් කෙනෙක්. හම දිහානේ බලන්නේ. තුවාලයක් අත ගන්න කොහොමත් කැමති නෑ. නමුත් තුවාලයක් නැති හම අත ගන්න අපි කැමති. නමුත් මේ හමට මිලිමීටර ගාණක් යටින් තියෙන්නේ අර අකමැති මස තුවාලේ වගේ. නමුත් අපි මේ දෙක තුල පවත්වන වෙනස ඉතින් ඕක පැහැදිලි කරලා දුන්නා. ශරීරයේ පිළිකුල් බව, අප්‍රසන්න සහගත බව, දෙතිස් කුණප කොට්ටාසේ හැටි, නව දොරක් නිතරම විවෘත වෙලයි තියෙන්නේ අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය ටික එළියට පහ කරන්න. රෑදවල් දෙකේ වහන්න බෑ. ඒ දොරවල් ජීවිත කාලේ පුරාම වහන්න බෑ. මිනිහෙකුගේ මූණ දිහා බලලා අපි ලස්සනයි ප්‍රියමනාපයි කියලා කීවට මේ අපද්‍රව්‍ය බැහැර කරන දොරවල් වලින් 7ක්මත් තියෙන්නේ වහගන්න බැරුවම මුහුණෙමයි. කන් සිදුරු 2යි, ඇස් 2යි, නාස් සිදුරු 2යි, මුඛයයි මේකක්වත් වහන්න බෑ. නමුත් හැම වෙලාවෙම අපද්‍රව්‍ය බැහැර වෙනවා. කෙනෙක් දැක්වහම වුන්ට පිළිකුල් හිතෙන නිසා අපි නිතර රෙදි කෑල්ලක්වත් තියාගෙන පිහිනවා. ඇයි දකින්නන්ට අප්‍රසන්න නිසා. මල මූත්‍ර අපහ කරන දොරටු 2ක් තියෙනවා. කවදාවත් වටිනා සම්පත් ওই තැන් වලින් එළියට ගියා කියලා කවුරුවත් අහලම නැහැ. පහ කරාම ආපහු හැරිලා බලන්නත් අප්‍රසන්න දෙයක් ශරීරය තුලින් එළියට දාලා තියෙන්නේ. බොහොම පොඩි ඉඩක්. මුඛයෙන් පටන් අරගෙන ඉන ගාවට එනකන් අඳෝ මාර්ග ගාවට එනකන් අඩි 2ක් 2කමාරක් 3කට ආසන්න දුරක් හරහා මේ ආහාරය ගමන් කරාම මොන තරම් පරම පිළිකුල් තත්ත්වයටපත් වෙලාද. ඉතින් එවන් කයක් තමයි මේ හම්පොත්තෙන් වහලා තියෙන්නේ. මේ විදිහට පැහැදිලි කරමින් මේ කයේ નિසරු නිස්සාර බව බුදුරජාණන් වහන්සේ මනවින්ම කේමාවට විස්තර කරලා දුන්නා. මේ අහංකාර වෙන්න දෙයක්, උද්දච්ච වෙන්න දෙයක්, සතුටු වෙන්න තරම් රූපයක් නෙමෙයි මේක. ඊටාම નિසරු පිළිකුල් සහගත මෙවන් ශරීරයක් දරාගෙන තමන් යම් හේතුන් පදනම් කරගෙන ඒ රුවට ඇති කැමැත්ත නිසා අහංකාරයට, උද්දච්චයට, මානයට පත් වෙනවා නම් ඒක තමා විසින් තමා නසා ගැනීමක්. මොහොතින් අහිමි වෙන රූපයක්.
නමුත් ඒකේ පිටපැත්තේ විතරයි මේ තියෙන උපය. ඇතුළ හරියට නිකන් අසූචි පුරවපු කලගෙඩියක් වගේ. මේ කරුණු ටික සේරම දක්වලා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මේ ලෝක සත්වයා මේ කයට කොච්චර කැමතිද? මේ පෙනුමට කොච්චර කැමතිද? එවන් පෙනුමක් ඇති එවන් කයක් හිමි කරගන්න මොනතරම් කැමතිද? හිතන්නකො පින්නතුනි, අඬදබර කරනවා, ගහමරා ගන්නවා, නඩුහබ කියනවා. මිනිස් සමාජයේ දිහා හිතලා බලන්න. මෙවන් කයක් වෙනුවෙන් බාහිර උපයට රැවටිලා ගහගන්න අය කොච්චර ඉන්නවද? ශරීරාංග අහිමි කරගන්න අය කොච්චර ඉන්නවද? අතපය කඩා ගන්නවා, ඇස් අන්ධ කරගන්නවා. සමහර අය ප්‍රතිඥා දෙන්න ගිහිල්ලා ඇඟ කපාගෙන, හම කපාගෙන, තව සමහර අය වෙඩි තියලා, තව සමහර අය හිරේ ගිහිල්ලා මේ කාරණාව නිසා මේ උපාදානස්කන්ධ බෙදාගන්න ගිහිල්ලා මොන තරම් අවුල් වියවුල් සමාජයක් තියෙනවද? පාසල් වියේ ඉඳලා, විවාහ ජීවිතවල ඉඳලා, මැදි වියේ ඉඳලා එක එක උපාදානස්කන්ධ වලට ප්‍රඥාව නැතුව රැවටිච්ච නිසා භාග්‍යතුන් වහන්සේ තමයි අපෙන් අහන්නේ, මහණෙනි, මේ කේම බිසවගෙන් අහන්නේ, කේමයිනි, මෝඩයාගේ පරම පැතුම මේ කහල් ගොඩද කියලා අහලා තියෙන්නේ. මේ ප්‍රකාශයේ ජීවිතයට හරියට දැනුනොත් තමන් කවුද කියන කාරණාවට තමන්ට ලැජ්ජ හිතෙනවා. මෝඩයාගේ පරම පැතුම මේ කහල් ගොඩද කියලා අහලා තියෙන්නේ. එතකොට මට ඊටාම වටින රූපයට භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන කහල් ගොඩක් කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ යථාර්ථය දකිනවා. මම පිටපැත්තේ තියෙන පොත්ත දිහා බලලා දඟලනවා. දේශනා කළේ තම්පි චෙත්වාන වජන්ති දීරා, පඬිතයා කවදාවත් බාහිරින් මේක මනින්නේ නැහැ. විමසිය යුතු හැම පැත්තෙම අභ්‍යන්තරයේ බාහිරයේ විනිවිද දකිනවා ඥානවන්තයා. සුදුසු මොකද්ද, නුසුදුසු මොකද්ද, කල යුත්ත මොකද්ද, නොකල යුත්ත මොකද්ද, ඇලෙන්න ඕනේ කොතෙන්ටද, ගැලවෙන්න ඕනේ කොතනින්ද, මේ කාරණාව තීරණය කරගත්ත ඥානවන්තයා මේ සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරනවා. මේ කය අපිට ඒකට හුඟක් උදව් කරනවා. හැබැයි ඒ කය උදව් කරන්නේ ඥානවන්තයාට විතරයි. අඥානයා මේ කයම යොදාගෙන සතර අපායට පාර හදනවා. ඒක නිසා පින්නතුනි, විදුලිය වාගේ දේවල් හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්, නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. පිහියක් හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්, නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කයත් ඒ වගේ තමයි. සංසාරයෙන් එතර යන්න යොදා ගන්නත් පුළුවන්, සංසාරේ තවත් දීර්ඝව ඈතට යන්න යොදා ගන්නත් පුළුවන්. ඒක නිසා ඔබට ලැබිලා තියෙන ඔබේ ජීවිතේ ඔබ කොහොමද කළමනාකරණය කරන්නේ? ඔබ කොහොමද හසුරුවන්නේ? ඔබ කොහොමද ඔබේ ජීවිතයෙන් ප්‍රයෝජන ලබන්නේ? ඇත්තටම ඔබට ලැබිච්ච මේ ආත්මය ඔබට හතුරෙක්ද මිතුරෙක්ද? ඔබම කල්පනා කරලා බලන්න. ඒ නිසා අන් සියලු මිතුරන්ට කලින් ඔබ ඔබව দমনය කරගෙන ඔබට ඔබ මිතුරෙක් බවට පත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා, වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා වරදට පිහිටවාගත්ත තමන්ගෙම හිත තමන්ට මහ දරුණු විනාශයක් කරනවා කියලා. එහෙම කල්පනා කරලා බලහම මේ වෙනකොටත් සංසාරේ අපි කරපු වැරදි නිමක් නැහැ. අපි කරපු අකුසල් තාම අපට විපාක දීලා නැහැ. අනාගතේ ඒකාන්තයෙන් විපාක දෙනවා. වෙනතුනේ එකෙන් තේරෙන්නේ අනාගතේ මහා වැරදි ගොඩකට දඬුවම් ලබාපු පුද්ගලයෝ අපි. අච්චු කරලා තියෙන්නේ. අනිවාර්යෙන් මුණ දෙන්න වෙනවා. එතකොට තවත් ඒ වාගේ දඬුවම් රැසකට මේ ජීවිතෙන් සූදානම් වෙනවා නම් කවද්ද මේ ටික ගෙවලා ඉවර කරන්නේ? ඒකයි දේශනා කළේ
කරගත්ත අකුසල් යටපත් කරන්න උත්සාහ කරන්න. නැවත අකුසල් රැස් කරන්න එපා. කරපු කුසල් වඩා වර්ධනය කරන්න කටයුතු කරන්න. නොකල කුසල් වහවහ කරගන්න කියලා. ඔබත් ජීවිතයේ ආදර්ශ පාඨයේ හැටියට භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රකාශයන් ටික එකතු කරගෙන රුවකට රැවටිලා සසර අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අසරණ නොවෙන අඥාන නොවෙන පුද්ගලයෙක් හැටියට තමන්ගේ ජීවිතයට හැබෑ සාධාරණයක් කරගත්ත ඥානවන්තයෙක් හැටියට මේ සංසාරයෙන් එතර වෙන්න බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා.